අයිබෝන් ආදරණීය දේ පුතේ අද අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ සත්ව වර්ගීකරණය කියන පාඩම 8 ශ්‍රේණියේ දුවදරුවන්ගේ දෙවනි පාඩම විදිහට අපි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඒතර පුතේ මේ සත්ව වර්ගීකරණය කියන එක අධ්‍යයනය කරන්න කලින් ඔයාගේ අතීතයේ 6 ශ්‍රේණියේදී වා ඉගෙනගත්ත කොටසක් මම පොඩි මතක් කිරීමක් සිදු කරන්න. ඔයාලට මතක ඇති ජීවීන් කියලා කොටාසයක් ප්‍රධාන කොටස් 3ක් අධ්‍යයනය කළා. මොනවද? ශාක, සතුන් සහ ක්ෂුද්‍ර ජීවීන් කියලා. එතන මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ ඒ ජීවීන් බෙදෙන කොටස් තුනෙන් එකක් වෙන සත්ව වර්ගීකරණය පිළිබඳව. පුතේ එතකොට මේ අවට පරිසරය ගත්තහම මේ අවට පරිසරයේ විශාල ජීවී ගහණයක් නැත්නම් සත්ව ගහණයක් ජීවත් වෙනවා. ඒතර ඒ එක් සතාට සත්වයාගෙන් සත්වයාට විශාල විවිධත්වයක් සහිතයි. ඒගොල්ලන්ගේ වර්ණයෙන් පාට හැඩය තියෙන උපාංග මේ වගේ හැම දෙයකින්ම විවිධ නිර්ණායක ඔස්සේ වෙනස්කම් පවතී. ඒතර මේගොල්ලන්ව අධ්‍යයනය කිරීම පහසුව සඳහා මේගොල්ලෝ විවිධ නිර්ණායක පදනම් කරගෙන පුතේ කාණ්ඩ වලට වෙන් කරනවා. මෙන්න මේ කාණ්ඩ වලට වෙන් කිරීම කියන කාරණය තමයි මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ. ඒත් අපි බලමු සත්ව වර්ගීකරණයක් කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා. ඒතර පුතේ අපි මේ අර විවිධත්වයක් සහිත වූ සත්ව ප්‍රජාව එක් එක් ගති ලක්ෂණ පදනම් කරගෙන කාණ්ඩ වලට වෙන් කරන්න පුළුවන්. ඒතර මේ විදිහට සතුන් පොදු ගති ලක්ෂණ අනුව සතුන් කාණ්ඩ වලට වෙන් කිරීමට තමයි අපි කියන්නේ සත්ව වර්ගීකරණය කියලා. එතකොට මේ විවිධ නිර්ණායක ඔස්සේ අපිට සතුන් කාණ්ඩ වලට වෙන් කරන්න පුළුවන් කියලා කිව්වනේ. අපි ඒතකොට මේ විද්‍යාත්මක පදනමක් සහිතව මේ සත්තු කාණ්ඩ කිරීමට භාවිතා කරන්නේ කොඳු යට පෙළක් නැත්නම් කෂේරුවක් තිබීම සහ නොතිබීම කියන නිර්ණායක. එතකොට මේ සත්ව වර්ගීකරණයේදී අපි කතා කරන්නේ පුතේ කොඳු යට පෙළක් තිබීම සහ නොතිබීම කියන ජීවී කාණ්ඩයන් පිළිබඳව කොටස් දෙකක් යටතේ තමයි මේ පාඩම සාකච්ඡා කරන්නේ. එතන පුතේ මේ විදිහට වර්ගීකරණයේ ප්‍රධාන කාණ්ඩ දෙක විදිහට සලකන්නේ අපි අපෘෂ්ඨ වංශීයන් සහ පෘෂ්ඨ වංශීය. මුලින්ම පුතේ මේ අපෘෂ්ඨ වංශී ජීවී කාණ්ඩය කියලා කියන්නේ කොඳු යට පෙළක් නැත්නම් කෂේරුවක් රහිත නැත්නම් නොපිහිටන සතුන් තමයි අපි අපෘෂ්ඨ වංශීයන් කියලා හඳුන්වන්නේ. එතකොට පුතේ පෘෂ්ඨ වංශීයන් කියලා හඳුන්වන්නේ මේ විදිහට කොඳු යට පෙළක් නැත්නම් කෂේරුවක් පිහිටන අය සහිත සතුන් තමයි අපි පෘෂ්ඨ වංශීයන් කියලා අපි සලකන්නේ. එතකොට අපි පෘෂ්ඨ වංශීයන් සහ අපෘෂ්ඨ වංශීයන් වගුවකට ආකාරයෙන් අපිට තිරේ දිස් වෙනවා. උදාහරණ ජීවීන් සාකච්ඡා කරන්න පුළුවන්. අපෘෂ්ඨ වංශී ජීවී කාණ්ඩ විදිහට අපිට ගොළුබෙල්ල, සමනලය, ඉස්සා, ඒ වගේම මැස්ස, මදුරුවා වගේ කෘමි සතුන්, ඊළඟට කකුලුවා, මකුලුවා, ගැඩවිලා මේ විදිහට වර්ගීකරණය සඳහා උදාහරණ අපිට කතා කරන්න පුළුවන්. ඒතර මේ අතරෙත් පුතේ අපෘෂ්ඨ වංශීනොත් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒතර මේ ඉන්න ජීවිනුත් අපිට තව කාණ්ඩ කරන්න පුළුවන්. අපි ඉදිරියේදී අපෘෂ්ඨ වංශීනොත් ජීවී කාණ්ඩ විදිහට වෙන් කරලා සාකච්ඡා කරමු. ඒතරොතේ පෘෂ්ඨ වංශී ජීවීන් විදිහට අපිට බල්ලා, නයා, ඊළඟට ඉබ්බා, සිංහයා, කොටියා, නරියා, අශ්වයා, තල්මසා, ඩොල්ෆින්, කපුටා, පරවිය මේ වගේ ජීවීන් විශාල ප්‍රමාණයක් අපිට පෘෂ්ඨ වංශීන් විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. ඒතර ඔබට පැහැදිලි පෘෂ්ඨ වංශී ජීවී කාණ්ඩය සහ පෘෂ්ඨ වංශී ජීවී කාණ්ඩයට උදාහරණ නැත්නම් ඒ ජීවී කාණ්ඩයට අයත් වන ජීවීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට අපි මේ කාණ්ඩත් ඉදිරියේදී තවත් කොටස් වලට බෙදින් සහිතව සාකච්ඡා කරනවා මේ පාඩමේදී. අපි මුලින්ම සාකච්ඡා කරන සූදානම් වෙන්නේ පුතේ අපෘෂ්ඨ වංශී ජීවී කාණ්ඩය. එතකොට මේ පොදු ගති ලක්ෂණ පදනම් කරගෙන විද්‍යානුකූල පදනමක් සහිතව තමයි පුතේ මේ වර්ගීකරණය සිද්ධ කරන්නේ. ඒ අනුව අපෘෂ්ඨ වංශී ජීවී කාණ්ඩ 4ක් ඔයාලා 8 ශ්‍රේණියේ දරුවෝ විදිහට සාකච්ඡා කරනවා. හැබැයි ඔබ සාමාන්‍ය පෙළ විභාගයට යනකොට මේක කාණ්ඩ 5ක් දක්වා වර්ධනය වෙනවා. හැබැයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ කාණ්ඩ 4ක් පිළිබඳව විතරයි. මේ කාණ්ඩ අතරින් පළවෙනි කාණ්ඩයේ විදිහට නිඩාරියා නැත්නම් අපි කියනවා සිලින්ඩරේටා කියලා. ඒ වගේම ඇනලීඩා, ඒ වගේම මොලස්කා සහ ආත්‍රපෝඩා කියලා අපෘෂ්ඨ වංශීයන් ප්‍රධාන කාණ්ඩ 4කට වර්ගීකරණය කරන්න පුළුවන්. ඊට පස්සේ මේ අපෘෂ්ඨ වංශී ජීවී කාණ්ඩ පිළිබඳව එකින් එක වෙන වෙනම අධ්‍යයනය කරන්න තමයි සූදානම් වෙන්නේ. මුලින්ම පුතේ අපි සාකච්ඡා කරන්නේ
නිඩාරියාවක් නැත්නම් සිලින්ඩරේටාවක්. මේ නිඩාරියාවෝ ගත්තහම පුතේ හුඟක් වෙලාවට ජීවත් වෙන්නේ ජලයේ. ඒ ජලයේ ජීවත් වෙන ජීවීන් හුඟක් වෙලාවට විලෝපිකයි. විලෝපිකයෝ කියලා කියන්නේ පුතේ වෙනත් සතුන් මත තමයි මෙයාගේ ආහාරය සපයගන්නේ. ඒ වගේම පුතේ නිඩාරියාවන් සඳහා නිදසුන් විදිහට අපිට ওই රූප සටහන් වල පේනවා හයිඩ්‍රා, ඊළඟට මුහුදු මල, ලොඩියා, මෙන්න මේ වගේ කොරල් බුහුබාවන්, මෙන්න මේ වගේ ජීවීන් අපිට උදාහරණ විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම පුතේ මේ නිඩාරියාවන් ගත්තහම නිඩාරියාවන්ගේ පවතින විශේෂ ලක්ෂණ තමයි දැන් අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. එතන මේ නිඩාරියාවන්ගේ දේහය ගත්තහම පුතේ දේහය අරිය සම්මිතියක් දරනවා. ඒ වගේම මොවුන්ගේ දේහයේ පවතින ආකාරය අනුව ස්වරූප දෙකක් අපි සාකච්ඡා කරමු. බුහුබාකාරය සහ මෙඩුසා ආකාරයේ විදිහට ආකාර දෙකයි. මේ බුහුබාවන් පුතේ හුඟක් වෙලාවක කිසියම් හෝ උපස්තරයකට සවි වෙලා තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ ගත කරන ජීවිතයේ ඔත් ජීවිතයක් තමයි ගත කරන්නේ. හැබැයි මේ මෙඩුසා කියන කොට්ටාසේ පුතේ සංචරණය කරනවා. ඒ කියන්නේ තනින් තැනකට ගමන් කරනවා. පැහැදිලිද? එතකොට පුතේ මේ නිඩාරියාවන්ගේ ප්‍රධාන ආකාර දෙක තමයි බුහුබා සහ මෙඩුසා කියලා කියන්නේ. ඊළඟ පුතේ මේ නිඩාරියාවන්ගේ ග්‍රාහිකා මත පිහිටලා තියෙන විශේෂ අවයවයක්. ඒ දංශක කෝෂ්ඨ මේවා දංශක කෝෂ්ඨ වලින් ශ්‍රාවය කරනවා පුතේ විෂ. ඒ ශ්‍රාවය කරන විෂ හරහා අදාළ දැන් විලෝපිකින් කියලා කිව්වනේ. ඒ අදාළ ගොදුර අඩපණ කරන්න හැකියාවක් පවතී. ඒකට ඔබට පේනවා මේ රූප සටහනට අනුව මේ තියෙන්නේ ග්‍රාහිකා. ඔය මේ පවතින ග්‍රාහිකා. එතකොට මේ තියෙනවා මොන දංශක කෝෂ්ඨ. මේ දංශක කෝෂ්ඨ වලින් තමයි විෂ ශ්‍රාවය කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේ විෂ ශ්‍රාවය කරන්නේ ගොදුර අඩපණ කර ගැනීම සඳහා තමයි මේක භාවිත කරන්නේ. එතකොට මේ නිඩාරියගේ දේහයේ තියෙන ස්වභාවය තමයි ස්වરૂපය තමයි මේ රූප සටහනෙන්. ඒකට මේ මුඛයක් තියෙනවා. මුඛේ වටා තමයි පුතේ ග්‍රාහිකා පිහිටලා තියෙන්නේ. ඊළඟට පුතේ අපි සාකච්ඡා කරනවා ඇනලීඩා කියන අපෘෂ්ඨවංශී ජීවී කාණ්ඩය පිළිබඳව. මේ ඇනලීඩාවන් ගත්තහම පුතේ කරදිය පරිසරවල ඒ වගේම මිරිදිය පරිසරවල හැබැයි ගොඩබිමක් ජීවත් වෙනවා. හැබැයි තෙත් සහිත ස්ථානවල තමයි ගොඩබිම අපිට මේ ඇනලීඩාවන් දකින්න හම්බෙන්නේ. ඒත් කරදිය මිරිදිය කියලා කියන්නේ පුතේ මුහුදේ වගේම ගංගා ඇලදොල වලත් මේ ජීවීන් අපිට හමු වෙනවා. ඒත් මේගොල්ලන්ට උදාහරණ විදිහට අපිට ගැඩවිලා, පත්තය පනුව ඊළඟට ওই පත්තය පනුවට තමයි අපි කියන්නේ නෙරෙයිස් කියලා. කූඩැල්ල වගේ ජීවීන් අපිට මේ ඇනලීඩා කාණ්ඩයට උදාහරණ විදිහට කතා කරන්න පුළුවන්. අපිට රූප සටහනේ පේනවා මේ ගැඩවිලා, ඊළඟට කූඩැල්ල සහ පත්තය. මේ සාමාන්‍යයෙන් මේ ඇනලීඩාවක්ගේ දේහ ස්වරූපය ගත්තාම පුතේ මෙයාගේ මුඛය ඉදිරියෙන් පිහිටනවා. ඒ අතර මෙන්න මේ විදිහට කණ්ඩ වලට බෙදිච්ච ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මෙයාගේ ගුදයකුත් පිහිටලා තියෙනවා. එතකොට එක් කෙලවරක මුඛයත් අනෙක් කෙලවරේ ගුදයත් මේ ඇනලීඩාවන්ගේ පිහිටනවා. අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ මේ ඇනලීඩාවන් කියන කාණ්ඩේ එයාලට අනන්‍ය වෙච්ච ලක්ෂණ. ඉතින් මේගොල්ලන්ගේ දේහය ගත්තාම ද්විපාර්ශ්වික සම්මිතියක් තමයි දරන්නේ. ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ වගේම මෙයාගේ සිහින් පණුවාකාර දේහයක් තමයි දරන්නේ. ඔයා දකින්න ඇති කලින් රූප සටහන් වල තිබුණේ දිගට දේහයක් තිබුණා. ඒ වගේම මේගොල්ලන්ගේ දේහේ ඛණ්ඩ වලට බෙදිලා තියෙනවා. තමන් කලින් පෙන්නුනේ මෙන්න මේ ඛණ්ඩ වලට බෙදිලා තියෙන නිසාම මේගොල්ලන් හඳුනන පුතේ විශේෂ නමකින් සඛණ්ඩ පණුවන් කියලා. ඛණ්ඩනීය සහිත සතුන් සඛණ්ඩ පණුවන් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ දේහය ඛණ්ඩ වලට බෙදිලා තියෙනවා. දැන් ඔය ඇනලීඩාවකගේ අභ්‍යන්තර ව්‍යුහය තමයි මේ රූප සටහනේ ඔබට පේන්නේ. මේ දැන් ඇනලීඩාවක් පෙන්වුවම මේ ඇනලීඩාවගේ එක් කෙලවර මුඛේ ඒ වගේම අනෙක් කෙලවර ගුදයක් පිළිනවා. එතකොට මේ තියෙන්නේ මේ හරස්කඩක් කැපුවට පස්සේ අපිට මේ දිස් වෙන ආකාරය අභ්‍යන්තරික ස්වરૂපය තමයි අපිට මේ රූප සටහනෙන් පෙන්වුම් කරන්නේ. ඊළඟට පුතේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ අපෘෂ්ඨවංශීය ජීවී කාණ්ඩයක් වෙන මොලුස්කා කියන ජීවී කාණ්ඩය පිළිබඳව. දැන් මේ මොලුස්කාවන් ගත්තාම පුතේ
මොලස්කාවන්ත් අපිට ගොඩබිම, ඒ වගේම මිරිදිය සහ කරදිය කියන පරිසරවල වාසය කරනවා. දැන් වාට ඇනලිඩාවන් ගත්තාම ඇනලිඩාවන් මතක ඇති ඒගොල්ලොත් කරදිය මිරිදිය පරිසරවල වාසය කරනවා කියලා කිව්වා වගේම ගොඩබිම වාසය කරනවා. හැබැයි ඒගොල්ලෝ ගොඩබිම වාසය කරන්නේ තෙත් සහිත ස්ථානවල. හැබැයි මේ මොලස්කාව ගත්තාම මේ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ගොඩබිමදීත් අපිට හඳුනා ගන්න පුළුවන්. මිරිදිය කරදිය කියන පරිසරවලත් මේ මොලස්කා කියන ජීවී කාණ්ඩය අපිට හඳුනා ගැනීමේ හැකියාවක් පවතිනවා. මේගොල්ලන්ට උදාහරණ විදිහට පුතේ අපිට ගොළු බෙල්ලා, දෙපියන් බෙල්ලා, හංගොල්ලා, දැල්ලා, බූවල්ලා වගේ ජීවීන් සාකච්ඡා කරන්න. තර පුතේ මේ වාට රූප සටහනේ පේනවා ඔය ගොළු බෙල්ලා, බූවල්ලා මේ විදිහේ ජීවීන්ට අදාළ රූප සටහන් කිහිපයක් තමයි නැත්නම් මොලස්කා කියන ජීවී කාණ්ඩයට අයිති වෙන ජීවීන්ට අදාළ රූප සටහන් ටිකක් තමයි ඔබට මේ රූප සටහනේ පෙන්වුම් කරන්නේ. ඊළඟට පුතේ දැන් මෙන්න මේ මොලස්කාවන්ටම ආවේනික වෙච්ච විශේෂ ලක්ෂණ කිහිපයක් අපි සාකච්ඡා කරන්න හදනවා. මේගොල්ලන්ගේ පුතේ දේහය දක්වන්නේ ද්විපාර්ශ්වික සම්මිතියක්. ඒ වගේම මේගොල්ලන්ගේ සාමාන්‍යයෙන් ඔය අපිට කවුද ගොළුබෙල්ලා කියන සත්වයා මේ මොලස්කා කාණ්ඩේ අපිට හොඳින්ම ළඟ සමීපම සත්වයා. මේ අපිට ගත්තොත් මේ ගොළුබෙල්ලා වගේ ජීවීන්ගේ පුතේ දේහය හරි මෘදුයි. මෘදු දේහයක් දරන. ඒ නිසාම මේගොල්ලන් හඳුන්වනවා මෘද්වංශීන් කියලා. මෘදු දේහ දරන නිසා හඳුන්වනවා මෘද්වංශීන් කියලා. එතන මෙයාලගේ තියෙන පුතේ පේශිමය පාදයක්. කියන්නේ මේ පාදය පේශි වලින් තමයි තනිකර පේශි වලින්ම තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ජීවීන්ගේ පුතේ දේහාවරණය තනිකරම ශ්ලේෂ වලින් තෙත් වෙලා තියෙනවා. ඒත් අපිට ඒක පැහැදිලිව ගොළුබෙල්ලගේ ගමන් මාර්ගයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මේ ගොළුබෙල්ලගේ ගමන් මාර්ගයක්. ඒ මෙන්න මේ ශ්ලේෂ වලින් නිසාම තමයි. ඒ වගේම මේ ඇතම් මොලස්කාවන්ගේ පුතේ කවච සහිතයි. කවච පිහිටන. මොලස්කාවකගේ දේහයේ පවතින ස්වરૂපය තමයි වාට මේ පේන්න තියෙන්නේ. එතකොට මේකෙදි පුතේ වාට පැහැදිලිව පේනවා බලන්න. මෙයාගේ උඩ තියෙනවා කවචයක්. ඒ වගේම වෙන මුඛය සහිත ඒ කොටස තියෙනවා. මේ යට කොටස තියෙනවා පුතේ පේශිමය පාදය. ඒතර මේ පිහිටලා තියෙන්නේ අපේ මොලස්කා කියන ජීවික නැත්තම් ගොළුබෙල්ලෙක් කියලා ගත්තොත් ඒත් හරියි. ඒ කියන්නේ ගොළුබෙල්ලා අයිති වෙන්නේ පුතේ මොලස්කා කියන කාණ්ඩයටනේ. මෙන්න මේ මොලස්කා කියන කාණ්ඩයට අයත් වන ජීවියෙකුගේ ස්වરૂපය තමයි වාට මේ පේන්න තියෙන්නේ. ඊළඟට පුතේ අපි සාකච්ඡා කරන්නේ අපිට සාකච්ඡා කරන්න තියෙන අපෘෂ්ඨවංශී ජීවී කාණ්ඩ වලින් අවසාන ජීවී කාණ්ඩය. ඒ තමයි පුතේ ආත්‍රපෝඩා. මේ ආත්‍රපෝඩාවන් කියන කාණ්ඩයේ පුතේ ඊටාම විශේෂ ජීවී කාණ්ඩයක්. ඒ තමයි මේ ආත්‍රපෝඩාවන් පුතේ භෞමික පරිසරවල වගේම ජලජ පරිසරවලත් මේගොල්ලෝ වාසය කරනවා. එතකොට ඒ කියන්නේ ගොඩබිම ආශ්‍රිතව සහ ජලජ පරිසරවල මේ ආත්‍රපෝඩාවන් වාසය කරනවා. මේගොල්ලන්ගේ තියෙන මං කියන්නේ විශේෂ ජීවී කාණ්ඩයක් කියලා. මේගොල්ලන්ගේ විශේෂත්වය තමයි පුතේ ලෝකේ වැඩිම සත්ව විශේෂ සංඛ්‍යාවක් අයත් වෙන්නේ මෙන්න මේ ආත්‍රපෝඩා කියන කාණ්ඩය. එතකොට ඔයාලට පැහැදිලි මේ ආත්‍රපෝඩා කියන කාණ්ඩයේ ජීවී ඝනත්වය ඊටාම වැඩි කියන එක ඔයාලට හොඳටම පැහැදිලි. මේ ආත්‍රපෝඩා කාණ්ඩ අතිරුණුත් පුතේ ඊටාම වැඩිපුරම ඉන්න කාණ්ඩය තමයි ක්‍රොමීන් කියලා කියන්නේ. ඒතර අපිට උදාහරණ විදිහට ගත්තොත් ඒ රූප සටහන වලට පේනවා. සමනලය, කුරුමිනිය, කැරපොත්ත, පත්තෑය, ඊළඟට කකුලුව, ගෝනුස්සා, කූඹිය, පළඟැටිය මේ වගේ ජීවීන් මේ ආත්‍රපෝඩා කියන කොටසට තමයි පුතේ අයිති වෙන්නේ. ඒකට රූප සටහනේ පේනවා සමනලය, ගෝනුස්සා, ඒ වගේම පත්තෑය මේ වගේ ජීවීන්ගේ රූප සටහන් කිහිපයක්. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ මේ ආත්‍රපෝඩා කියන ජීවී කාණ්ඩයට අනන්‍ය වෙච්ච ලක්ෂණ. මේ ආත්‍රපෝඩාවන්ගේ දේහයත් පුතේ පවතින ද්විපාර්ශ්වික සමමිතියක්. ඒ වගේම මෙයාගේ පුතේ දේහය මතු පිට බාහිරින් සැකිල්ලක් තියෙනවා. ඒ කියන්නේ බාහිර සැකිල්ලක් සහිතයි. මේගොල්ලන්ගේ මේ ආත්‍රපෝඩාවන්ගේ ඇතැම් විශේෂ සඳහා මෙයාලගේ පියාපත් දරන. සම්නලය වගේ ජීවින පියාපත් දරන. ඒ වගේම දේහය පුතේ බාහිරව ඛණ්ඩණය වෙලා තියෙනවා. බාහිරව ඛණ්ඩණය වෙලා තියෙනවා. එතකොට මේ රූප සටහනේ පේනවා වගේ මෙන්න මේ වගේ පුතේ සංදි සහිත උපාංග මේ ආත්‍රපෝඩාවන් සතුයි. මේ සංදි සහිත උපාංග දරන නිසා අපි මේගොල්ලන්ව හඳුන්වනවා පුතේ
සංදිපාදකයන් කියන. එතකොට මේ සංදිපාදකයන් කියලා හඳුන්වන්න හේතුව තමයි සංදි සහිත උපාංග මේගොල්ලෝ සතුව පැවතී. මේගොල්ලන්ගේ පුතේ දේහයේ ස්වરૂපය අදාළ රූප සටහනක් තමයි වාට මේ පැහැදිලිව පේන්න තියෙන්නේ. ඒතකොට මෙයාලගේ පුතේ S ඒ වගේ මෙන්න මේ වගේ ස්පර්ශක මේ ඇතැම් අයට පියාපත් ඒ වගේම සංදි සහිත උපාංග අපිට මෙන්න මේ ආත්‍රපෝඩා කියන ජීවී කාණ්ඩයේ දකින්නට අවස්ථාවක් තියෙනවා. හරි. ඊළඟට පුතේ අපි සාකච්ඡා කරන්නේ පෘෂ්ඨවංශී ජීවී කාණ්ඩ. උද පෘෂ්ඨවංශයෙන් කියලා කිව්වේ අපි මොකක්ද? කොඳු ඇට පෙළ සහිත ජීවීන් තමයි අපි පෘෂ්ඨවංශයෙන් කියලා කිව්වේ. එතන මෙන්න මේ පෘෂ්ඨවංශීනොත් පුතේ අපිට විද්‍යානුකූලව පොදු ලක්ෂණ පදනම් කරගෙන වර්ගීකරණයට අනුව අපිට ප්‍රධාන කාණ්ඩ පහකට බෙදන්නට පුළුවන්. එකක් තමයි පුතේ පිස්කේස්, ඒ කියන්නේ මත්ස්‍යයින්, ඊළඟට ඇම්ෆීබියා, ඊළඟට රෙප්ටීලියා, ඒ වගේම ආවේස් සහ මෙමේලියා කියලා ප්‍රධාන කාණ්ඩ පහක් අපිට සාකච්ඡා කරන්න පුළුවන් මේ පෘෂ්ඨවංශී ජීවී කාණ්ඩ ඔස්සේ. දැන් ඉදිරියේදී මේ පාඩමේදී පුතේ පෘෂ්ඨවංශී ජීවී කාණ්ඩ එකින් එක අපි කලින් කතා කළා වගේ ලක්ෂණ සහිතව සාකච්ඡා කරන, ඒ වගේම දේහ ස්වરૂපයන් සාකච්ඡා කරනවා මෙතනින් ඉස්සරහ. මුලින්ම පුතේ අපි කතා කරන්නේ පිස්කේස් හෙවත් මත්ස්‍යයි. එතන මේ පිස්කේස් කියන කාණ්ඩයට අයිති වෙන්නේ පුතේ මත්ස්‍යය. මත්ස්‍යයින් කියන්නේ ඒවා හොඳින්ම දන්නවා. මත්ස්‍යයින් කියන්නේ ජලයේ ජීවත් වෙන්න අනුවර්තනය වෙච්ච ජීවීන් කොටසක්. එතන මේගොල්ලෝ මේ ජලයේ ජීවත් වෙන්න අනුවර්තනය වෙන්න මෙයාලගා විශේෂ උපාංගයක් තියෙනවා, විශේෂයෙන්ම වරල්. ඒගොල්ලන් පාදනේ වරල් තමයි පිහිටන්නේ සංචරණයට උපකාරී වෙන්නේ. ඒ වගේම පුතේ මේ පිස්කේස් කියන කාණ්ඩයට අයිති ජීවීන් විදියට නැත්නම් මත්ස්‍යයන් විදියට අපිට තිලාපියා, මඩුවා, මෝර වගේ සතුන් අපිට හඳුන්වන්න පුළුවන්. මත්ස්‍යයන් අපිට මේ පිස්කේස් කියන කාණ්ඩයට අයිති ජීවීන් විදියට අපිට සලකන්න පුළුවන්. ඊළඟ පුතේ මෙන්න මේ පිස්කේස් කියන ජීවී කාණ්ඩයට අයත් වෙන ජීවීන්ගේ ලක්ෂණ පිළිබඳව තමයි අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ. එතන පුතේ මේගොල්ලෝ ජලයේ ජීවත් වෙන්නේ කියලා කිව්වනේ. එතන මේ ජලයේ ජීවත් වෙන්න අනුවර්තනය වෙච්ච දේහේ හැඩයක් පවතිනවා. ඒ හැඩයට කියනවා අපි අනාකූල දේහයක්. මේ අනාකූල දේහයෙන් එයාට සිද්ධ වෙන්නේ පුතේ ජලයේ ගමන් කිරීමේදී ජලය මගින් නැති කරන ප්‍රතිරෝධය වළක්වගෙන මෙයාට සංචරණය කරන්න පහසු වෙනවා මෙන්න මේ පවතින අනාකූල හැඩය නිසා. ඊළඟ පුතේ මේගොල්ලන්ගේ දේහය කොරපොතු වලින් ආවරණය වෙලා තියෙනවා. දැකලා ඇති මාළ සුද්ධ කරන තැන්වල එහෙම කොරපොතු ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේගොල්ලන්ගේ දේහය පුතේ කොරපොතු වලින් ආවරණය වෙලා තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ට පිහිනීම සඳහා සන්තුලනය පවත්වා ගැනීම සඳහා වරල් උපයෝගී වෙනවා. මේ දැන් අපි නම් ශ්වසනය කරන්නේ පුතේ පෙනහලින් භාවිත කරන්නේ. ඒ වුණාට මොවුන් භාවිත කරන්නේ පුතේ කර්ම. ශ්වසනය සඳහා නැත්තම් අපි කියනවා ජලක්ලෝම තමයි මේ පිස්කේස් කියන ජීවී කාණ්ඩේ භාවිත කරන්නේ. ඒ වගේම පුතේ මේගොල්ලන්ගේ ඇස්වල ඇසිපිය පවතින්නේ නැහැ. ඇසිපිය නොමැති ඇස් තමයි මේගොල්ලෝ සතු. ඒ වගේම මොවුන් පුතේ චලතාපී. චලතාපීන් කියලා කියන්නේ පුතේ පරිසරයේ උෂ්ණත්වයත් එක්ක ඒගොල්ලන්ගේ දේහ උෂ්ණත්වය වෙනස් කරගන්නවා නම් අන්න ඒ වගේ ජීවීන්ට කියනවා අපි චලතාපීන් කියලා. ඒතර මේ පිස්කේස් කියන ජීවී කාණ්ඩය අයිති වෙන්නේ පුතේ චලතාපීන් කියන ජීවී කාණ්ඩයට. ඊළඟට පුතේ අපි සාකච්ඡා කරන්නේ ඇම්ෆීබියා. ඇම්ෆීබියාවන් කියන කොටසට අයිති වෙන්නේ පුතේ උභයජීවී. උභයජීවීන් කියන එක පිළිබඳව ඔයාගෙන් අහුවොත් හුඟක් වෙලාවට වාගේ ඔළුවේ තියෙන දෙයක් තමයි දියගොඩ දෙකෙහිම වාසය කරන. ඒක පුතේ පොඩි කාලේ දෙන උත්තරයකට මේක ගැලපෙනවා. හැබැයි දැන් ඔයා 8 ශ්‍රේණිය දරුවෙක් විදිහට ඒ විදිහේ පිළිතුරක් හරියන්නේ නැහැ. අපි දන්නවා මේ ජීවීන්ට පුතේ විවිධ ජීවිතයේ විවිධ අවස්ථා තියෙනවා. නැත්නම් ජීවන චක්‍රයක් තියෙනවා. ඒ ජීවන චක්‍රයේදී එක් අවධියක් හරි පුතේ ජලජ පරිසරයේ ගත කරනවා නම් අපි එහෙම ජීවියෙක්ට තමයි කියන්නේ මොකක් කියලාද? උභය ජීවීන් කියලා. සරලවම කියනවා නම් තමාගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න ජලය අත්‍යවශ්‍යයි නම් අපි අන්න ඒ ජීවියට කියනවා
ඇම්ෆිබියාවෙක් නැත්නම් උභය ජීවීන් කියන. එතන මේ ඇම්ෆිබියා කාණ්ඩයට ජීවීන් විදිහට පුතේ අපිට ගෙම්බා, මැඩියා, සලමන්දරා, පණු ගෙම්බා මේ වගේ ජීවීන් අපිට හඳුන්වන්න පුළුවන්. දිය සහ ගොඩ කියන අවස්ථා දෙකේම ජීවත් වෙන කාණ්ඩයක් විදිහට ඔයා කලින් කිව්වට අද ඔයා ඒක අර්ථ දක්වන්න ඕනේ හිම නෙමෙයි. කොහොමද? මෙයාගේ ජීවන චක්‍රයේ කිසියම් එක් අවධියක් ජලජ පරිසරයක ගත කරනවා නම් අන්න ඒ ජීවියෙක් තමයි අපි මේ උභය ජීවි නැත්නම් ඇම්ෆිබියාවන් විදිහට හඳුන්වන්නේ. හරි පුතේ. ඊළඟට අපි කතා කරන්නේ මේ ඇම්ෆිබියාවන්ට අනන්‍ය වෙච්ච ලක්ෂණ. මේගොල්ලන් පුතේ විශේෂ ලක්ෂණයක් වෙනවා රූපාන්තරණය සහිතයි මේ ජීවි. ඒ වගේම පුතේ මොන්ගේ කොරපතු රහිත ග්‍රන්ථිමය තුනී සෙවලමය සමක් පිහිටයි. කොරපතු පිහිටන්නේ නැහැ මේගොල්ලන්ගේ. හැබැයි ග්‍රන්ථි පිහිටනවා. ඒ වගේම මෙයාගේ සම පුතේ සෙවලමය ස්වරූපයක් තමයි තියෙන්නේ. මේ ඇම්ෆිබියාවන්ට සංචරණය කරන්න පුතේ ගාත්‍රා පිහිටන. සංචරණය කර තැනකින් තවත් තැනකට ගමන් කරන්න ගාත්‍රා පිහිටන. ඒ වගේම මේගොල්ල ශ්වසනය සඳහා භාවිත කරන්නේ පුතේ පෙනහැලි, ඒ වගේම අර තෙත් සම සහ මුඛය භාවිත කර. පෙනහැලි කෙනෙක් භාවිත කරනවා, තව කෙනෙක් තෙත් සම, ඒ වගේම මුඛය භාවිත කිරීමේ හැකියාවක් වෙනවා ශ්වසනය සඳහා. මෞනොත් පුතේ චලතාපී ජීවී කොට්ටාසයක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. يعني මෝන්ගේ දේහ උෂ්ණත්වයත් පරිසරයේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ රෙප්ටීලියා කියන පෘෂ්ඨවංශී ජීවී කාණ්ඩය පිළිබඳව. මේ රෙප්ටීලියා කියන කාණ්ඩයට අයත් වෙන්නේ පුතේ උරගයින්. ඒ කියන්නේ පුතේ මොවුන් ගොඩබිම සහ මේ ජීවත් වෙන ජීවී කාණ්ඩයක්. ඒ ගොඩබිම ජීවත් වීමේදී මොවුන් සංචරණය කිරීමේදී මොවුන්ගේ උදරය පොළවේ ස්පර්ශ වීම සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ සත්තුන්ට අපි සාමාන්‍යයෙන් කියන්නේ උරගයින් කිව්වහම බඩ ගාගෙන යන සත්තු. එතකොට මේගොල්ලෝ බොහෝ දුරට අනුවර්තනය වෙලා තියෙන පුතේ ගොඩබිම නැත්තම් භෞමික පරිසර වලට තමයි හොඳින් අනුවර්තනය වෙලා තියෙන්නේ. ඒතර මේ කාණ්ඩයට අයිති ජීවීන් තමයි රූප සටහන් වල ඔබට පැහැදිලිව පේනවා. ඉබ්බා, කිඹුලා, නයා මේ වගේ ජීවීන්. ඒතර මේ අතරේ දැන් අර බඩගායන කියන අදහස දුන්නාට සමහර අයගේ පාද පීඩන. ඒ පිළිබඳව අපි ඉදිරියේදී මේ රෙප්ටීලියාගේ ලක්ෂණත් එක්ක ඒ පිළිබඳව සාකච්ඡා කරමු. එතකොට හූනා, ගැරන්ඩියා, කබරගොයා, කටුස්සා මෙන්න මේ වගේ ජීවීන් පුතේ අයත් වෙන්නේ රෙප්ටීලියා කියන නැත්නම් උරගයින් කියන කාණ්ඩයට. දැන් පුතේ රෙප්ටීලියාගේ ලක්ෂණ ගත්තාම මොවුන් සතු වෙන්නේ සම කොරළ සහිතයි. හැබැයි මේ සම වියලි. ඒ කියන්නේ කොරළ සහිත වියලි සමක් තමයි රෙප්ටීලියාවන් දරන්නේ. ඒ වගේම මොවුන්ගේ සමේ ග්‍රන්ථි පිහිටන්නේ නැහැ. ග්‍රන්ථි රහිතයි. ඒ වගේම මොවුන්ට සංචරණයට ගාත්‍රා පිටවන්න මම කිව්වා. ඒ සංචරණයට ගාත්‍රා පවතිනවා. හැබැයි සමහර සතුන්ගේ පුතේ සංචරණයට මේ තියෙන ගාත්‍රා ක්ෂීණ වෙලා තියෙනවා. නැති වෙලා ගිහිල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට සර්පයි, නයා ඒ වගේ ජීවි. දැන් මේ සංචරණය සඳහා ගාත්‍රා පිහිටන ජීවීන් කවුද? ඌණා, කබරයා, තලගොයා මේ වගේ ජීවි. එතන මේගොල්ලෝ අනුවර්තනය වෙලා තියෙන පුතේ බඩගාගෙන යාම සඳහා තමයි අනුවර්තනය වෙලා තියෙන්නේ. මේගොල්ලෝ ශ්වසනය කරන්නේ පුතේ පෙනහැලි භාවිතා කරා. ඒ වගේම මෝනුත් පුතේ චලතාපී ජීවී කොටස. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ පුතේ ආවේස් කියන නැත්නම් පක්ෂීන් කියන කාණ්ඩය පිළිබඳව. ඉතින් මේ පක්ෂීන් ගත්තාම පක්ෂීන් වා දන්නවා ඒගොල්ලන්ගේ සංචරණ ක්‍රියාවලිය තමයි පියෑඹීම. මත්ස්‍ය ගත්තොත් පීනනවා. එතකොට මේගොල්ල අනුවර්තනය වෙලා තියෙන පුතේ වායව පරිසරයේ පියාසර කිරීමේ කියන ක්‍රියාවලියට තමයි මේගොල්ලෝ අනුවර්තනය වෙලා තියෙන්නේ. ඒතර මේ කාණ්ඩයට උදාහරණ විදිහට අපිට ඔය බකමූණ, හංසයා, කැහිබෙල්ලා, ගිරවා, පරවිය, කපුටා, කෑදැත්ත මේ වගේ සතුන් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඒවා පක්ෂීන් කියලා ඉගෙන ගන්න සත්වයින් මේකට ගන්නේ හැකියාව පවතී. අපිට රූප සටහන් වලත් පැහැදිලිව පේනවා විවිධ වර්ගයේ සත්ව කොටස. ඊළඟට පුතේ
අපි මෙන්න මේ ආවේශ කියන ජීවී කාණ්ඩයේ ප්‍රධාන ලක්ෂණ පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. පුතේ මේගොල්ලෝ සාමාන්‍යයෙන් වාතයේ සහිත පරිසරවලනේ ගමන් කරන්නේ. එනේ වායු පරිසරයට තමයි මේගොල්ලෝ හොඳින්ම අනුවර්තනය වෙලා තියෙන්නේ. අර ජලජ පරිසරවල මේගොල්ලෝ ජීවත් වෙනකොට ඒ ජලජ පරිසරයේ මෙයාලට දේහයේ විශේෂ හැඩයක් තිබුණා වගේම මේ පක්ෂීන්ට නැත්නම් ආවේස් කියන කාණ්ඩයට පුතේ දේහයේ විශේෂ හැඩයක් පවතී. ඒ හැඩේ තමයි පුතේ අනාකූල හැඩයක්. මේ හැඩය යාට භාවිත කරන්න පුළුවන්. මෙයා පියාඹගෙන යනකොට වායුගෝලය මගින් ඇතිවන ප්‍රතිරෝධය වළක්වා ගැනීම සඳහා මේ ආවේස් කියන ජීවී කාණ්ඩය ඔවුන්ගේ හැඩය උපයෝගී කරගන්නවා. ඒ වගේම මොවුන්ගේ හැම පුතේ පිහාටු වලින් ආවරණය වෙලා තියෙනවා. පිහාටු වලින් ආවරණය වෙලා තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ට සංචරණයට ගාත්‍රා පිහිටනවා. ඒකෙන් පූර්ව ගාත්‍රා යුගලයක් තමයි පුතේ පියාපත් බවටත් අනෙක් දෙක පාද විදිහට පිහිටලා තියෙනවා. ඒ වගේම මොවුන්ගේ මුඛයේ පුතේ දත් පිහිටන්නේ මේ. එතන මේගොල්ලන්ගේ මේ භෝජන රටාව සඳහා මෙයාට විශේෂ උපාංගයක් පිළිලා තියෙනවා හොට. හොටේ හරහා තමයි මෙයා ආහාර පරිභෝජන රටාව තීරණය කරගන්නේ. මොවුන් පුතේ ශ්වසනය කරන්නේ වෙනහැලි. ඒ වගේම මෙන්න මොවුන් අචලතාපී ජීවී කාණ්ඩය. අචලතාපී ජීවී කාණ්ඩයක් කියලා කියන්නේ මගේ පුතේ මොකක්ද? මෙයාලා පුතේ පරිසරයේ උෂ්ණත්වයට අනුව දේහ උෂ්ණත්වය වෙනස් කරගන්නේ නැති ජීවීන් තමයි අපි අචලතාපීන් කියලා කතා කරන්නේ. හරි පුතේ. අපි තුර මේ පාඩමේ මූලික වශයෙන් වාට කතා කරන්න තිබුණේ මේ ජීවීන් වර්ගීකරණය යටතේදී මේ එක් එක් ජීවීන්ගේ පොදු ලක්ෂණ. අපි මේ එක් එක් ජීවී කාණ්ඩවල පොදු ලක්ෂණ මේ විදිහට සාකච්ඡා කරා. ඒතර මේ විදිහට ඔබේ පාඩමේ સિદ્ધාන්ත කරුණු සාකච්ඡාව අවසන් කරන්න තමයි මේ තියෙන්නේ. හැබැයි පුතේ වාට මූලික සාරාංශගත සටහනක් විදිහට ගත්තොත් ප්‍රධාන වශයෙන් සත්ව වර්ගීකරණයේ කාණ්ඩ දෙකයි පෘෂ්ඨ වංශයෙන් සහ අපෘෂ්ඨ වංශයෙන්. පෘෂ්ඨ වංශයෙන් කියලා කියන්නේ පුතේ කොඳු යට පෙළක් සහිත කොඳු යට පෙළක් රහිත අයට කිව්වා අපි අපෘෂ්ඨ වංශයෙන් කියලා. මේ පෘෂ්ඨ වංශයෙන් ප්‍රධාන කාණ්ඩ කිහිපයක් සාකච්ඡා කළා. ආවේස්, පිස්කේස්, ඇම්ෆීබියා, රෙප්ටීලියා, මැමීලියා. මේ විදිහටම පුතේ අපෘෂ්ඨ වංශීය කාණ්ඩ කිහිපයක් සාකච්ඡා කළා. නිඩාරියා නැත්නම් සිලන්ඩරේටා, ඇනලීඩා, මොලුස්කා සහ ආර්ත්‍රෝපෝඩා. එතකොට පුතේ මේක තමයි පාඩමේ සාරාංශය. හැබැයි මේ සාරාංශය තුල ඇතුලේ තියෙන අනුකරණු අපි එක් එක් ජීවියාගේ ජීවී කාණ්ඩවල ලක්ෂණ අපි අධ්‍යයනය කරන්න ඕනේ. හරි. එහෙනම් පුතේ මේ පාඩම ඔයාලා වෙනුවෙන් સિદ્ધාන්ත කරුණු මේ විදිහට අවසන් කරනවා. ඉදිරියේදීත් ඔයාලට ශ්‍රේණියට අදාළ විවිධ පාඩම් ඔස්සේ ඔබව හමු වන බලාපොරොත්තු වේ. අදට සමුගන්නවා. එහෙනම් පුතේ හැමෝටම තෙරුවන් සරණයි.